නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යේ ධම්මා හේතුප්පබවෝ තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. අපි දන්නවා මේ ගාථාව අපිට හොඳට හුරු පුරුදු ගාථාව. යේ ධම්මා හේතුප්පබවෝ යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයන් නිසා යම් හේතුවක් මුල් කරගෙන හට ගන්නවා නම් ये ධම්ම හේතුප්පබව තේසං හේතු තථාගතෝ ආහ. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඒ ධර්මයන්ගේ හේතුව, ඒ හටගන්න හේතුව යමක් මේ ලෝකේ මොනවා හරි පැන නගිනවා නම්, මතු වෙනවා නම්, හට ගන්නවා නම්, ඇති වෙනවා නම් ඒ ඇති වෙන්න හේතුව මෙන්න මේ නිසයි මේක හටගන්නේ, ඇති වුනේ කියන ඒ කාරණය තථාගතයන් වහන්සේ දේශනා කරනවා. තේසංචයෝ නිරෝධෝ, ඒ වගේම ඒ ධර්මයන්ගේ නිරෝධය, හටගත් ධර්මයන්ගේ නැතිවීමත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එවං වාදී මහා සමනෝ, ඒ මහා ශ්‍රමණයන් වහන්සේ මෙන්න මේ වාගේ දේශනා ඇති කෙනෙක්. මේ විදිහට තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපි කවුරුත් දන්නවා මේ ගාථාව අස්සජී මහරහතන් වහන්සේ තමයි දේශනා කළේ. ඒකට හේතුව මේ ගාථාවේ නිදාන කතාව බැලුවොත්, ඒකට පදනම් වෙච්ච, පාදක වෙච්ච වස්තුව ගත්තොත් අපි දන්නවා කෝලිත හා උපතිස්ස කියන මේ පරිබ්‍රාජකවරු දෙදෙනා අර ගිරග්ග සමජ්ජ කියන ඒ කාලේ තිබිච්ච බොහොම ප්‍රසිද්ධ නාට්‍යයක්. ඒක නරඹන්න ගිය අවස්ථාවේ එතනදී නාට්‍යයේ තිබුණු ස්වභාවය දැකලා ජීවිතේ කලකිරීමක් ඇති වෙලා, ඒක නිකන් මිනිස්සු සතුටු වෙන්න ඒ වගේ දේවල් කරාට ඇත්තටම ඒවා තුල මිනිස්සු සතුටු වෙනවද? සතුටක් තියෙනවද? ඒක නුවණින් කල්පනා කරලා බැලුවා. මිනිස්සු සතුටු වෙන ක්‍රම තියෙනවා ගොඩක්. දැන් අද වර්තමානයේ තියෙන ටෙලි නාට්‍යයක්, එහෙම නැත්නම් වර්තමානයේ තියෙන චිත්‍රපටියක් ගත්තොත් ওই චිත්‍රපටිය බලන අය අතරේ කොටසක් සතුටු වෙනවා, තව කොටසක් දුක් වෙනවා නේද? දැන් සාමාන්‍ය අපි හිතමු චිත්‍රපටිය ඇතුළේ, ටෙලි නාට්‍ය ඇතුළේ තියෙන්නේ මොකද්ද? සතුටු වෙන පිරිසක් ඉන්නවා, දුක් වෙන පිරිසක් ඉන්නවා. කියන්නේ ගුටි බැට ඇන ගන්න කොටසක් ඉන්නවා, ගුටි කන කොටසක් ඉන්නවා නේද? ඒතර ගුටි කන පිරිස දුකටපත් වෙනවා, අඬනවා, දුක් වෙනවා, අසන්තෝෂ වෙනවා. හැබැයි ජයග්‍රහණය ලැබපු අය සන්තෝෂ වෙනවා. ඔක තමයි තියෙන්නේ. එතකොට සතුටු වෙන්න තමයි එතෙන්ට යන්නේ. ඒක බලන්න යන්නේ. නමුත් එතන තියෙන්නේ ගිහින් බැලුවාම දුකක්. සතුටක් තියෙනවා, දුකක් තියෙනවා. ඉතින් මම කියන්නේ ගියේ අමතර කොටසක් මේ වගේ අර ගිරග්ග සමාජය කියන ඒ කියන්නේ බොහොම මේ ප්‍රසිද්ධ මේ සංදර්ශනේ, නාට්‍ය බලාගෙන හිටපු මේ මහා බුද්ධිමත් දෙපළට අවබෝධ වුණා අපි හොයන සතුට මේ තුල නැහැ. මිනිස්සු අපේක්ෂා කරන්නේ ප්‍රීතිය, සොම්නස, සතුට, සැපය මේ තුල නැහැ.
ඒ සතුට කොහොමද ලබන්නේ? කොහෙද තියෙන්නේ? ඒක සොයාගත යුතුයි. ඒ වෙනුවෙන් සීම කියන්නේ දැන් උපතිස්සර තිබුණා 80 කෝටියකට වැඩි තැන්පත් ධනෙ. කෝලිතටත් තිබුණා. ඒක මහ විශාල ධනස්කන්ධයක්. ඒ සියලු දේවල් අත්හැරලා ඍෂි ප්‍රෝජ්‍යාවේ ඉසිවරු හැටියට නැත්නම් තපස්වරු හැටියට අනගාരിക ජීවිතයකට ඇවදින් මේ දෙන්න ගියා. ඉතින් ඒ ගියපු ගමනේදී සංජය කියන පිරිවැජිතුමා ඇසුරු කරගෙන එතුමාගේ ඒ සමය ඒ අවස්ථාවේ එතුමා දරපු මතය ඉගෙන ගත්තා. ඉගෙනගෙන බැලුවා එතනත් ඒ අපි හොයන මේ සදාතනික වූ සෑහීම සැනසීම සතුට ඒ දර්ශනය තුල ඒ දේශනාව තුල ඇත්තේ නැහැ. ඊට පස්සේ කල්පනා කරුවා අපි මේ සතුට කෙසේ හෝ හොයා ගන්න ඕනේ. මේ නිවීම, නිදහස, විමුක්තිය. ඉතින් මේ දෙන්න එතනින් නිකුත් වෙලා පිටත් වෙලා දැන් සොයාගෙන යන කලක් එහෙම දෙන්න එකට ගිහින් තීරණය කළා අපි දෙන්න එක මග යන්නේ නැතුව අපි දෙදෙනා දෙමගකින් යමු. එතකොට ඔබට හෝ මට මේ අපි හොයන සතුට ඒ ප්‍රීතිය අපට හමු වුණොත් ඔබට හෝ මට හමු වුණොත් දෙන්න ඕනෝන් මේක බෙදා ගන්න පුළුවන්. ඔබට හමු වුණොත් ඔබ ඇවිදින් මට කියන්න. මට හමු වුණොත් මම ඔබට කියන්න. කියලා මේ කල්යාණ මිත්‍රයෝ දෙන්න දෙමගකින් යන්න ගත්තා. උපතිස්ස පරිබ්‍රාජකතුමා එක දවසක් ඒ මාර්ගේ යනකොට බොහෝම දැමුණු සාන්ත ඉඳුරන් ඇතුව වැඩම කරන මේ අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහුණා. උන්වහන්සේ ඒ වෙලාවේ පිණ්ඩපාතේ වඩින නිසා මෙයා බුද්ධිමත් කෙනෙක් නිසා කල්පනා කෙරුවා මේ කතා කරන්න සුදුසු වෙලාව නෙමෙයි. උන්වහන්සේ පිඬුසිඟා වඩිනවා. මම පසුපසින් ගිහින් අවස්ථාව ලැබුණු වෙලාවක කතා කරනවා කියලා පස්සෙන් ගියා. උන්වහන්සේ පිණ්ඩපාතේ කරගෙන එක්තරා ස්ථානයකදී දම්පැන් වළඳලා අවසන් වුණාට පස්සේ උන්වහන්සේට කළ යුතු වත්පිළිවෙත්ද සපයලා උපතිස්ස ප්‍රශ්නයක් ඇහුවා. අස්සජී මහරහතන් වහන්සේ. ඒ ප්‍රශ්නේ තමයි ස්වාමීනි ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඒ වගේ මේ ගුරුවරයා කවර විදිහේ දහමක්ද දේශනා කරන්නේ? කොහොමද මේ අනුශාසනාව? අන්නේ අවස්ථාවේ තමයි අස්සජී මහරහතන් වහන්සේ මේ උපතිස්ස පරිබ්‍රාජකතුමාට බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනේ නැත්නම් ඒ උතුම් දර්ශනේ ධර්මය සියල්ල කැටි කරලා සම්පින්ඩණය කරලා මුළු ත්‍රිපිටක ධර්මයේම බුද්ධ වචනයේම සම්පින්ඩණය කරලා කෙටියෙන් මේ ගාථාවෙන් දේශනා කළා. යේ ධම්මා හේතුප්පභවෝ යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් ලෝකේ හට ගන්නවා නම් තේසං හේතු තථාගතෝ ඒ හැම ධමකම ඒ හට ගන්න සියල්ලේ හේතුව උන්වහන්සේ දේශනා කරනවා. තේසංචයෝ නිරෝධෝ යම් ඒ හටගත් ධර්මයන්ගේ යම් නිරෝධයක් වෙනා අනේ නිරෝධයේද තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒවං වාදී මහා සමනෝ ඒ මහා ශ්‍රමණයන් වහන්සේ මෙන්න මේ වාගේ දර්ශනය ඇති කෙනෙක් නැත්නම් දේශනා ඇති කෙනෙක් මේ විදිහට තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ওই දේශනාවේ මුල් කොටස යේ ධම්මා හේතුප්පභවෝ තේසං හේතු තථාගතෝ ආහ. මේකනේ මේ මුල් කොටස දේශනා කරනකොට
අර උපතිස්සගේ ප්‍රඥාව ඒ ධර්මයේ විනිවිද ගියා. ඒකා සංකේය කල්පලක්ෂය සංසාරේ පුරුදු කරගෙන ආපු ඒ ඥාන ශක්තිය මේ කරුණ පිළිබඳව විනිවිද ගිහින් ධර්මයේ පැහැදිලි වුණා. වැටහුණා. මොකද්ද ධර්මයේ? මේ ලෝකේ පවතින සදාතනික ධර්මයක් තමයි යංකින්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති. යම් කිසි දෙයක් හේතු ප්‍රත්‍යයෙන් මේ ලෝකේ හටගත්තොත් හටගන්නවා නම් සබ්බං ඒ සියල්ල නිරෝධ ධම්මන්ති නිරුද්ධ වෙනවා. එදා අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ මේ ධර්මයේ දැක්කා. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනා. දහම් ඇස පහළ වුණා. මේ දහම් ඇස නොමැති නිසා තමයි අපි අද වර්තමානයේ අවුලෙන් අවුලටපත් වෙලා අපේ ජීවිතවල නොයෙක් ගැටලු ප්‍රශ්න පොඩි ගහගෙන අපි අනන්ත අප්‍රමාණ දුක් පීඩා විඳින්නේ මෙන්න මේ යථාර්ථය මේ සත්‍ය ධර්මය මේ ලෝකේ පවතින මේ සැබෑ ධම අපි නොදක්නා නිසා නොපෙනෙන නිසා නොවැටහෙන නිසා මොකද මේ ලෝකේ මේ හටගත් සියල්ල වෙනස් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒවා අපි වසඟේ පවත්වන්න බෑ. ඒකට හේතුව තමයි ඒවා හටගෙන තියෙන හේතු ප්‍රත්‍ය නිසා. ඒක අපට තේරෙන්නේ මේ වචනේ ගැන කියනවා නම් පුතේ ගොඩාක් කරුණු කියන්න ඕන. මේ අපි කතා කරන වචනේ පවා හේතු ප්‍රත්‍ය මුල් වෙලා තමයි හටගන්නේ. අපි හිතමු කෙනෙක් කෙනෙකුට දොස් කියනවා කියලා. එතනත් හේතුවක් නිසායි ඒ වචන දැන් සාමාන්‍යයෙන් මෛත්‍රියෙන් කතා කරන වෙලාවයි ද්වේෂයෙන් කතා කරන වෙලාවයි දෙකක්නේ නේද? වචනවල මේ දැන් ද්වේෂය ඇති වුණාම රළු ගතිය වැඩි, පරුස ගතිය වැඩි. මෛත්‍රිය වෙලාවට මෘදුයි, මොලොක්, සැහැල්ලුයි, සුබරයි වචන. එතකොට ඒකට හේතුවක් තියෙනවා. ඒ රළු වචන රළු වෙලා, පරුස වෙලා, දරුණු වෙලා, නපුරු වෙලා කෙනෙක් කියන්නේ හඬවන්න පුළුවන් විදිහට කෙනෙකුගේ උණු කඳුළු විසි කරන්න පුළුවන් විදිහට ඒ වචනේ එන්නේ කෙනෙක් බියට තැති ගැන්මට පත් කරන්න පුළුවන් විදිහට ඒ වචනේ එන්නේ හේතුවක් නිසා. අන්නේ හේතුව අපි දන්නේ නැහැ. ඒ හේතුව නැති වුණොත් අර වචනේ එන්නේ නැහැ. ඒ වචනේ එන්නේ නැහැ. අර හේතුවේ මේ දෝෂේ තියෙන මේ පුජ්‍යලයාගේ නෙමෙයි. මේ වචනේ නෙමෙයි. වචනේ පිට වෙන්නේ හේතුවක් නිසා. අපි හදන්නේ කට වහන්න. ඔය සමහරු කියන්නේ වහන්න කට තවත් සැරයක් කට අරින්න එපා. එහෙම කියන්නේ නේද? අපි කට වහන්න උත්සාහ කරනවා. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාගේවත් කට වැහුවේ නැහැ. උන්වහන්සේ අඟුලිමාලගේ නැති කෙරුවේ අර ක්‍රියාව නෙමෙයි. අඟුලිමාලට තනකෙන්දකින්වත් මෙහෙම උලුක් කරලා බය කිරීමක් එහෙම කළේ නැහැ. තනකෙන්දක්වත් අතට ගත්තේ නැහැ. අවශ්‍ය තැනට කතා කෙරුවා. අවශ්‍ය තැනට ධර්මයේ දුන්නා. අන්න තිබුණු ධර්මතාවය නැති වෙනකොට වැඳ වැටුණා. එහෙමනම් මේ නරක නපුරු වචන පිට වෙන්නේ එන්නේ ද්වේෂය නිසා. එයත් තනියම එනව නෙවෙයි. එයාට තව උදව් කරන පිරිසක් ඉන්නවා. ඒවට අපි කියනවා චෛතසික කියලා. මෝහය. ඒ වගේම ඒකට තව උදව් කරන ඒ ද්වේෂය, මෝහය, ඒ වගේම අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය මේ වගේ ඒ අකුසල සිතිවිලි
පාදක කරගෙන. සාමාන්‍ය නරක වචනයක්, නපුරු වචනයක් අපිට කියන්න ලැජ්ජාව නැති වෙන්න ඕනේ. ලැජ්ජාව තියෙද්දි කියන්න බෑ නේද? ඒ සමහරවන්නේ අනිත් කොහොමද වචන කිව්වේ මට නම් හිතා ගන්නවත් බෑ. ඇත්තටම ලැජ්ජාවක් නැද්ද? අපෝ හරි නපුරුයි. ඔගේ ඵල විපාක විඳින්න ගිය දවසට කොහොම වෙයිද? ඒතර බය. ඒතකොට දැන් ඇත්තටම මේ එහෙම අපි නරක දෙයක් කියනවා නම් එහෙම කරනවා ඒකට හේතුවක් තියෙනවා. ඒ පුජ්‍යලයා තුළ තියෙන අන්න අර පාපයට තියෙන ලැජ්ජාව, බය නැතිකම. ඒ වගේම පාපයේ තියෙන ආදීනව, නොදන්නාකම, මෝහය. මෙන්න මේ වාගේ තවත් ඒකට වීරිය, ඡන්දය, කියන්නේ මම මේක කියනවාමයි කියන අදහස්. ඒ වගේ චෛතසික රාශියක් ගොනු වෙලා එකතු වෙලා තමයි මේ වචන පිට වෙන්නේ. ක්‍රියාත්මක වෙන්නේ. දැන් මම කියන්නේ ගියේ අර යේ ධම්මා හේතුප්පභවෝ කියන වචනේ යම් ධර්මයක් මේ ලෝකේ හට ගන්නවා නම් ඒ සියල්ල හේතු නිසා තමයි ඇති වෙන්නේ. අපි උත්සාහ කරන්නේ හුඟක් අය මේ උඩින් මතු පිටින් පේන දෙයට පිළියම් හොයන්නේ. ඒක තමයි අපි නැති කරන්න උත්සාහ කරන්නේ. ඒක නිසා තමයි අපි දඬු මුගුරු ගන්න. අවියාවුද ගන්න. අවියාවුද වලින් දඬු මුගුරු වලින් මේ ලෝකේ නවත්තන්න බෑ. පාලනය කරන්න බෑ. එහෙම පුළුවන් නම් අද ලෝකේ තියෙන අවියාවුද හොඳටම ප්‍රමාණවත් මේ යන තත්ත්වේ නවත්තන්න. මොනම අවියකින්වත් මොනම ආයුධයකින්වත් අද ලෝකේ විවිධ අවියාවුද නිෂ්පාදනය කරලා තියෙනවා, නිපදවලා තියෙනවා. එකකින් පළාතක් විනාශ කරන්න පුළුවන්, රටක් විනාශ කරන්න පුළුවන්. නමුත් මේ ඇති වෙන මේ අසහනේ, පීඩාව, මේ තියෙන රෞද්‍ර ගතිය, රළු ගතිය මේක නැති වෙන්නේ නැහැ. ඒ බෝම්බේ ගැහුවට මිනිහා මැරෙයි. හැබැයි ආයෙ උපදිනවා. ඉපදුණු ගමන් ආයෙ අරක දෙගුණ තෙගුණ වෙලා ඉන්නේ. මොකද මේ ආත්මේ පුරුදු වෙච්ච එක ඊළඟ ආත්මෙට තව පුරුද්ද වැඩි වෙනවා. ආත්ම පුරුද්ද කියලා කියන්නේ. දැන් මහ බෝධිසත්වයන් වහන්සේ ආත්මෙන් ආත්මෙට මේක පුරුදු කරගෙන ඇවිදින් තමයි උන්වහන්සේගේ ඉවසීම, පරිත්‍යාගය. දැන් අපිට සාමාන්‍යයෙන් අපේ සමහර කෙස් ගහක්වත් ගැලවෙනවට අපි කැමති නැහැනේ. නේද? ඇත්ත කතාව ඒකනේ. සාමාන්‍ය මිනිස්සු කෙස් ගහක්වත් ගැලවෙනවට කැමති නැහැ. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ ඇස් ඉස් මස්ලේ බුදරූපව දන් දුන්නා, පරිත්‍යාග කෙරුවා. එතකොට ඒ විදිහේ ශක්තියක් ලැබුණේ සංසාරේ හුරු කරලා, පුරුදු කරලා. ආත්ම පුරුදු නිසා. ඒ නිසා මේ ලෝකේ මේ තියෙන හැම දෙයක්ම හේතු ප්‍රත්‍ය නිසා ඇති වෙන්නේ. අපි හොයන මේ සතුට, සැනසීම, සැපය, නිවීම, නිදහස, විමුක්තිය කොයි වචන වලින් කිව්වත් ඔය කියන සතුට, සැනසීම, නිවීම, විමුක්තිය කියන ඒ දේ තියෙනවා. අදත් තියෙනවා. මේ මොහොතේ තියෙනවා. ඒක නැහැ කියලා කවුරු හරි කියනවනම් ඒ නැත්තේ ඒ සතුට, සැනසීම, සාමය, සමාදානය, සෞභාග්‍ය, විමුක්තිය, සුවය නැහැ කියලා කියනනම් ඒවා උපදවන ධර්ම එතන නැහැ. එකයි. අපේ ගෙදර සාමයක් නැහැ කියනනම්, සමගියක් නැහැ කියනනම් ඒකට හේතුවක් තියෙනවා. ඒ සාමය නැති උනේ, සමගිය නැති උනේ අර ඊ සාමයේ සමගිය ඇති කරන ධර්ම එතන නැති නිසා. අඟුලිමාල දරුණු උනේ, ආලවක දරුණු උනේ දරුණු කෙනෙක් නිසා නෙමෙයි. ආලවක කියනවා මම ගමක් පාසා ගිහින් මේ බුදු ගුණ කියනවා කියලා. මේ ධර්මයේ. අඟුලිමාල කොයි තරම් අහිංසක කෙනෙක්ද කියනවනම්
පිඬුසිඟා යනකොට අර ගැබිනි මාතාවක් විඳින ප්‍රසූත වේදනාව කනට ඇහිලා හිත උණු වෙලා ආපස්සේ ඇවිදින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා එතෙන්ට වැඩලා පිහිට වෙන්න කියලා. එතකොට ඒ පුද්ගලයෝ තුල නෙමෙයි මේ ස්වභාවය තිබුණේ ඒ ධර්මවල. ඒ නිසා යමක රළු ගතියක් තියෙනවා නම් මෘදු ගතියක් තියෙනවා නම් ඒ රළු ගතිය ඇති වුණේ ඒකට හේතු වෙලා තියෙන ප්‍රත්‍ය නිසා. යම් තැනක මෘදු ගතිය තියෙනවා නම් මොලොක් ගතිය තියෙනවා නම් සැහැල්ලු ගතිය, නියුණු ගතිය, සැනසුණු ගතිය, නැත්නම් සතුට ප්‍රීතිය ඒවා තියෙනවා නම් ඒකට හේතුවක් තියෙනවා. ඉතින් එදා අස්සජී මහරහතන් වහන්සේ ඒ දේශනාවේදී යේ ධම්මා හේතුප්පභවෝ තේසං හේතු තථාගතෝ ආහ කියලා මේ දේශනාව කරනකොට උන්වහන්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන දුරු කරලා ඒ අමා මහ නිවනේ පළවෙනි පියවරට ආවා. පළවෙනි මාර්ගයට ඵලයටපත් වුණා. ඒ කියන්නේ අනේක ಜಾති සංසාරේ හොයාගෙන පතාගෙන ආපු සැනසුම් මගේ ඒ නිවන් දොර විවෘත කරගත්තා. සැනසීමේ මාර්ගේ ඒ නිවන් දොර විවෘත කරගත්තා. නිවනට මේකයි නිවන කියන එක තේරුම් ගත්තා. මෙතනයි නිවීම. මේ සත්වයා හොයන සදාතනික සැනසීම මෙන්න මේ තුලයි තියෙන්නේ කියලා. කෙටියෙන් කියනවා නම් එතන හේතුව මොකද්ද? මේ සත්වයා බලාපොරොත්තු වෙන ඒ සදාතනික සැනසීම සතුට නැති කරන ධර්ම මොනවද කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය මුල් කරගෙන ඒ වගේම විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන ධර්මයන් පාදක කරගෙන හේතු කොටගෙන තව අනේක විද කෙලෙස් ධර්ම හිතේ ඇති වෙලා සත්වයා දුකටපත් කරනවා. මෙලොවත් පරලොවත්. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ සතුටනේ, සැනසීමනේ, නිවීමනේ. කෝ සතුටක් නැහැ කියලා අපි කියන්නේ. අපි සතුට හොයන්නේ මොන වගේද? බාහිර ලෝකේ. බැහැරින්. අනුන්ට අතපානවා තමා ළඟ තියෙන සතුට ගන්න. තමන් ළඟ තියෙන සතුට තමන් ගන්න දන්නේ නැති නිසා අනුන්ට අතපානවා, අනුන්ගෙන් සතුට හොයන. බාහිරින් බැහැරින් සතුට, ප්‍රීතිය, සැනසීම, නිවීම, විමුක්තිය අපේක්ෂා කරනවා. ඇත්තටම විමුක්තිය සාදාගත්තේ සියලු රහතන් වහන්සේලා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ තමාගේ සතුට, සැනසීම, සාමයේ සමගිය, ඒ විමුක්තිය, ඒ නිවන තමා තුලයි තියෙන්නේ. අන්න ඒකට බාධක ධර්මත් උන්වහන්සේ පෙන්වනවා. ඒ බාධක ටික පියමන් කරනකොට මේ සතුට උපදිනවා. ඒ විමුක්තිය ලැබෙනවා. විමුක්තිය නිදහස් වෙන්න නම් බන්ධනයේ බල තේරුම් ගන්න ඕනේ. බන්ධනයෙන් ගැලවෙන්න. බන්ධනයේ ගැලවුණු ගම පුද්ගලයා නිදහස් වෙනවා. යම් දෙයකට බැඳිලා රැඳිලා පැටලිලා ඉන්නේ. ඒ තමයි පළවෙනි මේ මාර්ගයටපත් වෙන තැන තියෙන සක්කාය දිට්ඨිය. ඒක ලොකු රැහනක්. සංයෝජන ධර්ම කියන්නේ දස සංයෝජන ධර්ම. සත්වයාට සසරින් මිදෙන්න නොදී මේ ජරා මරණවලටම එකතු කරලා ඒ ජරා මරණ තුලම හිර කරගෙන එයින් ගැලවීමක් නිදහසක් ලබන්න නොදී හිර කරලා තියෙන ධර්මයේ ලොකුම රැහන තමයි
ගැට ගහලා තියෙන ලොකුම කඹය තමයි යදම් තමයි වර පොට තමයි සක්කාය දිට්ඨිය. ඒක කැඩුවා කියන්නේ සතෙකුගේ පුජ්‍යලේකුගේ සුසුන්නාව බින්ද වගේ වැඩක්. කොන්ද කැඩුවා වගේ වැඩක්. සක්කාය දිට්ඨිය බින්ද කියන්නේ සක්කාය දිට්ඨිය විනාශ කෙරුවා කියන්නේ බාගෙට මැරුවා වගේ වැඩක්. දැකලා තියෙනව නේද මේ ඔය පූසු කියන්නේ පූස් අම්මා මීයෝ ගෙනත් දෙනවා. මීයෝ ලේන්නු පැටවුන්ට ගෙන පොඩි පැටවුන්ට ගෙනත් දෙනවා. කොහොමද ගෙනත් දෙන්නේ? කොන්ද කඩලා. පැටියා ඉතින් අර එකත් එක සෙල්ලම් කරලා ඊට ගාලා බෝල ගහලා නේද? සෙල්ලම් කරලා පස්සේ වරුවක් විතර සෙල්ලම් කරලා තමයි අර ලේනා හරි මීයා හරි මරාගෙන කන්නේ. අම්මා පැත්තකට වෙලා බුදියාගෙන බලාගෙන ඉන්නවා. අර යාරත් එක සෙල්ලම් කරනවා. අම්මා දන්නවා එයාට යන්න බෑ කියලා. එයාගේ අවසානය තමයි ඔය. පණ තියෙනවා. පණ තිබුණාට දන්නවා ඔහොම ගිහින් ක්‍රමෙන් දුර්වල වෙලා අවසාන මැරිලා. අන්න ඒ වගේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ දන්නවා සක්කාය දිට්ඨිය යම් කෙනෙක් බින්දනම් එතනින් පස්සේ ආයේ ආපස්සට එන යා ඒ සියලු කෙලෙස් නැති කරලා උත්තම අරිහත්වයට යනවා. ඒකයි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී අඤ්ඤාහිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ ඉති දං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කමුත නේද? මේ සූත්‍රයේ තියෙන විදිහට අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේට දහම් මැස පහළ වුණා. බුදුරජාණන්සේ දැක්කා. කොහොමද? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ඒ සියල්ල නිරුද්ධ වෙනවා කියන එක කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ උදන් ඇනුවා අඤ්ඤාහි වත බොහෝ කොණ්ඩඤ්ඤෝ ධර්මය අවබෝධ කරගත්තා. කොණ්ඩඤ්ඤන්ට දහම් මැස පහළ වුණා. ප්‍රඥා පහළ වුණා. කියන්නේ කාරණේ තේරුම් ගත්තා. එහෙමනම් මේ අපි හොයන සතුට සැනසීම නිවීම නිදහස ඒ විමුක්තිය ඒ අජරාමර නිවන අපට අද නැත්තම් අපි අද අසහනයෙන් පීඩාවෙන් දුකෙන් කාලය ගෙවනවා නම් ඒකට හේතුව තියෙන්නේ බහැර නෙමෙයි තියෙන්නේ මේ හේතුව තියෙන්නේ අපි ළඟයි. ඒ තමයි අපේ අප තුල තියෙන මේ වැරදි දෘෂ්ටිය. එහෙම නැත්නම් අවිද්‍යාව නැත්නම් මෝහය. එදා අස්සජී මහරහතන් වහන්සේගේ දේශනාව අහගෙන හිටපු උපතිස්ස පරිබ්‍රාජකතුමාට මේ යේ ධම්මා හේතුප්පභවෝ තේසං හේතු තථාගතෝ කියන මේ දේශනා වෙනකොට ධම්මස පහළ වුණා. සෝවාන් වුණා. ඉතිරි පද ඇහුවේ ආර්ය ශ්‍රාවකයෙක් හැටියට. ගාථාව අවසන් වෙන්න ඉස්සෙල්ලා ධර්මය අවබෝධ කරගත්තා. මොකද්ද ධර්මේ? යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ඒ සියල්ල නිරුද්ධ වෙනවා. ඒක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ ටික අවබෝධ වුණා. ඇත්ත. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තොත් ඒ ප්‍රත්‍යයන්ගේ තියෙන ස්වභාවයත් එක්ක يعني දැන් සමහර වස්තු තියෙනවා. දැන් මලක් ගත්තොත් සමහරට දවස් දෙකක් සමහරට සතියක් තියෙයි. නමුත් ගෙඩියක් ගත්තොත් ඒක සමහරට මාසයක් සමහරට අවුරුද්දක් විතර තියෙන්න පුළුවන්. පොල් ගෙඩියක් වගේ ගත්තොත් අවුරුද්දක් විතර තියෙන්න පුළුවන්. ඒකට පදනම් වෙන පසුබිම වෙන ඒ ධාතුන්ගේ ශක්තිය අනුව ඒ මල, ගෙඩිය, කටුව, අරටුව
ඒක වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් මේ පදනම් වෙච්ච මූල ධාතුවේ තියෙන ශක්තිය දුර්වල වෙනකොට අර හටගත්ත දේද නැති වෙලා යනවා. හොඳයි. එතකොට මේ දේශනාව අවසානයේදී උන්වහන්සේ අස්සජී ස්වාමීන් වහන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමීනි මගේ යාළුවා ඉන්නවා හිතවතා. මම ඔහු හම්බ වෙලා ඔහුට මේ කාරණේ කියලා මම මේ තථාගතයන් වහන්සේ බැහැ දකින්න වේළුවනාරාමයට එනවා. ඉතින් තොරතුරු අහගත්ත ඔය අතරේ කියලා අවසර ලබාගෙන උන්වහන්සේට ගරු බුහුමන් කරලා වන්දනා කරලා තමන්ගේ මිත්‍රයා හොයාගෙන ගියා. ඒ යනකොට මිත්‍රයා අතරමඟ හම්බ වුණා. ඒ මිත්‍රයා මෙයා එන ස්වරූපයෙන් ස්වභාවයෙන් ශරීර ලක්ෂණ වලින් තේරුම් ගත්තා මගේ මිත්‍රයා අද නම් අපි හොයපු ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. කිව්වා ඈතින්ම කිව්වා මිත්‍රය ඔබේ ස්වરૂපය ස්වභාවය ආකල්පය ඔබේ මුහුණේ වර්ණය මේ සියල්ලෙන්ම මට තේරෙනවා ඔබ අපි සොයාපු ධර්මයේ සොයාගෙන තියෙනවා කියලා. ඔව් මිත්‍රය මම මේ ධර්මයේ සොයාගත්තා. මට ලැබුණා. එසේනම් මටත් කියන්න. මහපාරේදීම අර අහපු ගාතාව ප්‍රකාශ කළා. ගාථාවේ 4 පදේ නිමා වෙන්න කලින් කෝලිත සෝවාන් මාර්ගඵලමා මහ නිවන් අවබෝධ කරගත්තා. මොකද්ද කරන්නේ? සක්කාය දිට්ඨිය නැති කෙරුවා. ඇයි සක්කාය දිට්ඨිය නැති වුණේ කොහොමද? අන්න අර හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ වෙනසෙනවා. නිරුද්ධ වෙනවා. නැති වෙනවා. යමක් හටගත්තොත් ඒ නැති වෙනවා. හටගන්න හේතුවත් නැති වෙන ආකාරයත් හේතුවත් හට ගැනීමෙන් සිදුවෙන දෙයක් නැතිවීමෙන් සිදුවෙන දෙයක් තේරුම් ගත්තා. දැන් අද අපට දුකක් කියලා මොන හරි දෙයක් අපි විඳිනවා නම් තියෙනවා නම් ඒ දුකට හේතුව හටගත්ත දේවල් තමයි. නේද? හටගත්ත දේවල්. හටගත්තේ නැති මොන වගේ හරි අපිට අද දුකක් තියෙනවද? නෑ පුතේ. තියෙනව නම් තියෙන්නේ හටගත්ත දෙයක් නිසාමයි. එහෙමනම් දැන් අපි තුමු හට අරගෙන නැති වෙලා ගියපු දේවල් ඒ නිසාත් අපිට දුකක් නැහැ. තව හටගත්තේ නැති දේවල් නිසා අපිට දුකක් නැහැ. මේ මොහොත තුල ඇති වෙන මේ මොහොත තුල මේ නැති වෙන මෙන්න මේ දේ තුල තමයි අපිට මේ දුක තියෙන්නේ. මේක ගැඹුරු කතාවක්. ගැඹුරු දේශනයක්. නමුත් මම මේක සරල කරන්න ටිකක් චුට්ටක් සරල කරලා දේශනා කරන්න හිතුවා. එදිනෙදා අපේ ජීවිතයේ අපි සමහරට අසහනෙන් ඉන්න අය ඉන්නවා. පීඩාවෙන් ඉන්න අය ඉන්නවා. සමහරුගේ අසහනේ තියෙන ඇත්තට දැන් මේ තියෙන දේවල් වලට නෙමෙයි. මීට හුඟක් අවුරුදු ගානකට ඉස්සර වෙච්ච දේවල්. ඒව දැන් සමහරට ඒ ඇත්තොත් මැරිලා. ඒ කාලේ හිටපු අය දැන් මැරිලා. නමුත් මේ මිනිස්සයා තාමත් අසහනේ. ඇහුවොත් කියන්නේ මගේ මේ අසහනේ තියෙන්නේ අහවලා නිසා. සමහරට එයා මැරිලා ගිහින් වෙන තැනක ඉපදිලා. නමුත් මෙයා තාමත් අසහනේ. අවුරුදු ගානක් ගිහින්. එහෙම නැත්තම් සමහරට ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන තමයි මෙයා මේ අසහනේ ඉන්නේ. මොකෙන් මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. හුඟක් අය ගේ තියෙන මානසික වේදනා පීඩා දුක් මේවට හේතුව ඒ ඇත්තෝ දන්නේ නැහැ.
ඒවා නැති කරගන්න හොයන පිළියම් කරන දේවල්, කියන්නේ ඒවා නැති කරගන්න යන මාර්ග අනුගමනය කරන දේවල් බැලුවහම තව තවත් පැටලෙනවා මිස ගැලවීමක් නිදහසක් නැහැ. ඒ නිසා මම කැමති මේ වෙලාවේ මේ දේශනාව හරහා එදිනෙදා ජීවිතවල තියෙන දුක් වේදනා, අසහනේ, පීඩාව, බය මේවා ඇති වෙන්නේ කොහොමද? ඒ වගේ මේවා තියෙනවා නම් ඒ තියෙන කෙනා ඒවා නැති කරගන්නේ කොහොමද? මේ සතුටෙන් සැනසීමෙන් මේ ජීවත් වෙන කාලය තුල කොහොමද ජීවත් වෙන්නේ? ඒ වගේම මෙතනින් මත්තේ අපි බෞද්ධයෝනේ. අපි මෙතනින් මත්තේ සතුට සැනසීම ඇති තැනකට කොහොමද පහනගන්නේ? මේක ගැන වචන ටිකක් කතා කරුවොත් හොඳයි කියලා මට හිතෙනවා. කියපු වෙලාවට වැඩි කාලයක් යනවා. මේ අද කවුරු හරි කෙනෙක් හිතේ කෙනෙකුගේ හිතේ බයක් තියෙනවනම්, අසහනයක් තියෙනවනම්, සැකයක් තියෙනවනම් ඒකට හේතුව අපි හොයන්න ඕන. මම උදාහරණයක් කියන්නම්. ඇමරිකාවේ අපේ ලංකාවේ පිරිසක්, සිංහල බෞද්ධ පිරිසක් ඇමරිකාවේ තමයි පදිංචි ජීවත් වෙන්නේ. එකම දරුවා ඉන්නේ. දුව අවුරුදු 22ක් විතර වයස දියණිය. ඒ දියණියට අම්මා දකින්න කැමති නැහැ. අම්මාව දැක්කහම කේන්ති යනවා. අම්මත් එක්ක රණ්ඩු කරනවා. අම්මට අකීකරු, කියන දේ අහන්නේ. හිතුවක්කාරයි, මුරණ්ඩු. අම්මා තාත්තා කියනවා පුතේ ඔයා වෙනුවෙන් තමයි අපි මේ ඔක්කොම කරන්නේ. ඇයි ඔයා මේ විදිහට නපුරු? ඇයි ඔයා අම්මට මේ තරම් වෛර කරන්නේ? මම දන්නේ නැහැ. තමයි තාත්තා අහනවා. ඇයි පුතේ අම්මට මේ තරම් ඔයා වෛර කරන්නේ? ඇයි අම්මගෙන් පලිගන්නේ? මන් දන්නේ නැහැ. ළමයි කියන මන් දන්නේ නැහැ. මට එයා පේන්න බෑ. මං කැමති නෑ එයාට. මේ අම්මටත් හරි වේදනයි. එක්කම දුව. මේ විදිහට කරන නිසා මේ අම්මටත් වේදනයි. මේ අම්මා මේක විසඳා ගන්න ඒ ඇමරිකාවේ ඉන්න එක්තරා ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහෙන්න යනවා. මේ දරුවත් එක්ක කරගෙන. ගිහින් ඒ ස්වාමින් වහන්සේට මේ කතාව කියනවා. ස්වාමින් වහන්සේ මගේ එකම දුව. මෙයා හරි මාකීකරු මුරණ්ඩුයි. ඒ විතරක් නෙවෙයි මට කිසිම ගෞරවයක් නැහැ. කීකරු නැහැ. මට දොස් කියනවා. ඒ විතරනේ මට වෛර කරනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අහනවා පුතේ දියණියනි මේ අම්මා කියන කතාව ඇත්තද? ওই දරුවා මේ අම්මට වෛර කරනවද? ඔව්. ඇයි ඒ? එයා මට පේන්න බෑ. මං කැමති නෑ. මම එයා දකින්නටවත් මම කැමති නෑ. ඒ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ අහනවා පුතේ මේ අම්මා දකින්න බැරි වෙන්න, පේන්න බැරි වෙන්න, මේ අම්මා දකින්නකොට වෛරේ තරහයි ඉස්මතු වෙන්න මේ අම්මා පුතාට කරපු වැරද්දක් මොන හරි තියෙනවද? මොකක් හරි වරදක් කරලා තියෙනවද? එහෙම තියෙනවනම් කියන්න. නෑ මට එහෙම කිසිම වැරද්දක් කරලා නෑ. මට කිසිම වැරද්දක් කරලා නෑ. එතකොට ඇයි ওই දරුවා මේ අම්මත් එක්ක මේ තරම් වෛරෙන් ඉන්නේ? තරහින් ඉන්නේ? ඇත්තටම දැන් මේ වගේ දෙයක් වුණාම සමහර විට අපිට හිතෙන්න පුළුවන් ඕක සමහරට පෙර ආත්මෙන් ආපු එකක් වෙන්න ඇති. අර කාලි යක්ෂණියගේ වගේ නේද? අර වෛරින් වෛරේ වගේ මේ පෙර ආත්මෙන් ආපු එකක් වෙන්න ඇති. අපි එහෙම සමහරට කියනවනේ. මේ ආත්මේ මොකක්වත් නැත්තම් එහෙමනම් පෙර ආත්මේ එකක් වෙන්න ඕන. ඉතින් අර ස්වාමීන් වහන්සේ කියන පුතේ ඔයා හොඳට සිහි කරන්න. හොඳට සිහි කරන්න මේ අම්මගෙන් වෙච්ච වැරද්දක් ඔයාට තියෙනවද කියලා. එයා කියනවා නෑ මට එහෙම එකක් නැහැ. මට එහෙම කිසිවක් මතක නැහැ. එහෙනම් කමක් නැහැ අද ගෙදර යන්න. ගෙදර ගිහින් සතියක් වුණත් කමක් නැහැ.
ඔයා මේ ගැන හිතන්න. හිතලා කවදා හෝ කොතනක හෝ මේ අම්මගෙන් වෙච්ච වැරද්දක් මේ ජීවිතේ තියෙනවද කියලා බලන්න. පස්සට යන්න. ජීවිතේ පස්සට. ගියා. ගිහින් සතියකට විතර පස්සේ මේ අම්මත් එක්ක මේ දරුවා ආව පන්සලට. හාමුදුරුවෝ අහනවා පුතේ ඔය අම්මත් එක්ක තරහ යන හේතුව අම්මට වෛර කරන හේතුව පුතාට හම්බ වුණාද? ඔව් හාමුදුරුවනේ මට හම්බ වුණා. මොකද්ද මේ අම්මට වෛර කරන්න හේතුව? මේ අම්මගෙත් එක්ක තරහ වෙන්න අමනාප වෙන්න හේතුව? ස්වාමින් වහන්සේ මං චූටි කාලේ මට මතකයි. මම බොහොම පොඩි කාලේ මම අඬනවා කියලා මේ අම්මා මාව ගෙනිහින් টয়ලට් එකට දාලා දොර වැහුවා. මම පුළුවන් තරම් ඇඬුවා. මේ අම්මා මාව එළියට ගත්තේ නැහැ. අඬලා මට බැරි තැන මං එහෙමම টয়ලට් එකේ හිටියා. එදා ඒ මගේ හිතේ ඇති වුණු කෝපය, තරහ කෙමෙන් වැඩිලා අද මේ වෙනකොට මට මේ වෙනකොට වරදක් කරලා නමුත් මගේ හිතේ මේ වේදනාව තියෙන්නේ එදා ඇති වෙච්ච එක. ඒ ස්වාමීන් වහන්සේ ධර්මානුකූලව කරුණු කියලා ඒ අවස්ථාවේ දරුවගේ හිතේ තිබුණු එක දුරු කරන්න උත්සාහ කරන්න ඇති නේද? හැබැයි මම මේ කිව්වේ දැන් මේ අපි මේ ගැටෙන්නේ අපි කොතනක හරි ගැටෙනවා නම් අපේ ක්‍රෝධයක්, වෛරයක්, තරහක්, අසමගියක්, අමනාපයක්, විරුද්ධතාවයක් අද තියෙනවා නම් මේකට හේතු තියෙන්න පුළුවන්. හොයන්න ඕන. අන්නේ හේතුව හොයලා ඒ හේතුව නැති කෙරුවොත් මෙන්න මේ තියෙන ධර්මතාවයේ නැති වෙලා යනවා. මම මේ කිව්වේ උදාහරණය. දැන් අපේ හිතේ දුකක් තියෙනවා නම්, බයක් තියෙනවා නම්, අසහනයක් තියෙනවා නම් ඒකට හේතුවක් නිකන් උදාහරණයක් හැටියට ගත්තොත් ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද? දැන් ඉන්නේ අසහනෙන් නම්, බයෙන් නම් මෙහෙම කිව්වොත් අපි අපේ ජීවිතවල තියෙනව නේද බුදුරජාණන්සේ පෙන්නලා අත්තානුවාද බය, පරානුවාද බය, ඒ වගේම දණ්ඩ මේ දුක්ගති බය, මේ දණ්ඩ බය, දුක්ගති බය වගේ තියෙනව නේද? අපි අහලා තියෙනවා ධර්මයේ එහෙම වචන. අත්තානුවාද බය කියන්නේ මොකක්ද? තමන්ගේම සිත තමන්ට බය ඇති කරනවා. කවුරුවත් දන්නේ නැහැ. මේ වෙච්ච දේ, මේ කරපු දේ කවුරුවත් දන්නේ නැහැ. හැබැයි තමන්ගේ හිත තමන්ට වද දෙනවා. නිතරම හිතේ බයක් තියෙනවා. හිත නිතරම දොස් කියනවා. හිත නිතරම තමම අඬවනවා, රිදවනවා. සමහර විට අහන්නේ මොකද ඔය නිකන් මැලවිලා වගේ? නෑ මොකක්වත් නැහැ. නැති වෙන්න බෑ. ඔය හිතපු ගමන් නිකන් මේවා වෙනවනේ. ඇයි ඒ? මේක ලෝකෙට කියන්න බෑ. නමුත් මොන හරි වැරද්දක් වුණා. අතපසු වීමක් වුණා. දැන් ඒක සිහියට එනවා. සමහර අයට බණ අහන්න ගියාම නිින්ද යනවා. ඇයි? මේ බණට කියනවනේ මේ වැරදිවල තියෙන ආදීනව. මෙහෙම කළොත් මෙහෙම විපාක ලැබෙනවා. එතකොට අන්න අත්තානුවාද බය. අනේ මටත් එහෙම වෙයිද? මමත් එහෙම ඒ තත්ත්වයටපත් වෙයිද? තමන්ගේ හිත තුළ ලොකු බයක් ඇතිගෙනමක් ඇති වෙනවා. වද දෙනවා. ඒකට කියන අත්තානුවාද බය කියලා. නිතරම බයෙන් ඉන්නේ. පරානුවාද බය කියලා කියන්නේ ඒ කරපු දේ කාට හරි අහු වුණොත් අපිට මහත්යගේ වැරද්දක් බිරිඳට අහු වුණොත්, බිරිඳගේ වැරද්දක් මහත්යට අහු වුණොත්, දරුවන්ගේ වැරද්ද මව්පියොන්ට අහු වුණොත්, මව්පියොන්ගේ වැරද්ද දරුවන්ට අහු වුණොත්, නැත්තම්
ගමේ කෙනෙකු කරපු වැරද්ද ගමේ මිනිසුන්ට අහු වුණොත් පොලිසියට ගියොත් කොහෙන් කෙරවල වෙයිද දන්නේ නැහැ. සමහරු දෙයියන්ට බාර වෙනවා. නේද? සමහරු දෙයියන්ට බාර වෙනවා. අනේ දෙයියනේ අහු වෙන්න නම් එපා. අනේ දෙයියනේ මේක නම් දැනගන්න නම් එපා. අහු වෙන්න නම් එපා. පරානුවත් බය. මොකද අහු වුණොත් අය බේරුමක් නැහැ. බේරුමක් නැහැ. මොකෙන් මොකක් වෙයිද දන්නේ නැහැ. ඒ වගේම මේ දණ්ඩන බය. ඒකට දෙන දඬුවම් ගහන්න පුළුවන්. දැන් සමහරට දැන් දෙතිස් මහා වදේ කියලා පුරාතන තිබිලා තියෙනවානේ. දණ්ඩන ක්‍රමය. නේද? ඔය කියන්න ගියොත් වෙලා යනවා ගොඩක්. දෙතිස් මහා වදේ කියලා. ඇස් දකුණු ඇහැ ගලවන, වම් ඇහැ ගලවන, දකුණු කන කපන, වම් කන කපන, නහය කපන, දිව කපන. නේද? ඒ වගේ දෙතිස් මහා වදේ කියලා වෙනම දේශනාවක් තියෙනවා. දෙතිස් මහා වදේ පුරාතන මේ කන් සිදුරෙන් උලක් ගහලා පොළොවේ තියලා කකුල් දෙකෙන් අල්ල කරකවන. කට ඇරලා කට ඇතුලේ පහන් දල්වන. ඊළඟට මේ බෙල්ලෙන් යටට හැම ගලවනවා ඉන්න දක්වා. එතනින් පටියක් ඉදිරිය කොට ආයේ කලිසම ගලවනවා වගේ පල්ලහැට හැම ගලවනවා. සමහරට සම්පූර්ණ හැම ගලවලා පොළොවේ දාලා ඒ හැම උඩ ඇවිද්දවනවා. පන පිටින්. ඒක ඔය වගේ මහා දෙතිස් වදයක් තියෙනවා. දණ්ඩන. ඒව මතක දැන් ඔය පිට රටවල වල තියෙන්නේ ගල් ගහලා මරන්නේ. අර පහුගිය කාලේ අර මහත්තයෙක් අර පාකිස්තානේ නේද? අර ඔක්කොම එකතු වෙලා ගහලා මැරුවේ. අන්න ඒ වගේ දණ්ඩන බය. අහු වුණොත් එහෙම ඒ දඬුවම් මොන විදිහේ දඬුවම් ලැබෙයිද කියන්න බෑ. ඒ දණ්ඩන බය. ඒ වගේම තියෙනවා දුක්ගති බය කියලා මේ මරණින් මත්තේ අනිවාර්යෙන් මේවට කර්ම ගෙවන්න වෙනවා. දැන් අපිට පේනවානේ බල්ලෝ විඳින දුක, හරක් විඳින දුක, කුකුල්ලෝ විඳින දුක. දැන් මම දැක්කා ඔය පිටකොටුවේ මේ මැනින් මාකට් එකේ මේ එකට ගිය වෙලාවක මේ කුකුලෝ එක වීතියක කුකුල්ලු ඉන්නවා දාලා අර කූඩු වල. දැන් කවුරු හරි කෙනෙක් ගිහින් කිව්වොත් මට මෙන්න මේ කුකුල හදලා දෙන්න කියලා එහෙම මැදලා ගත්තා. ඒකේ අර කණුවක් ගහලා තියෙන එකේ මේ මැන දෙකක් තියෙනවා. මැන දෙකට දැම්ම බෙල්ල ඇද්දා මෙහෙට ටොක් ගාලා කෙටුවා බෙල්ලට තටු ගැහුවා දුන්නා. කිරලා හරි මොකක් හරි කරලා දුන්නා. අර ඇතුලේ ඉන්න අනිත් කුකුළු ටික බලන් ඉන්නේ. ඒ අය දන්නවා අනිවාර්යයෙන්ම අපටත් මේ ටික තමයි කියලා. ඔය සත්තුන්ට කතා කරන්න බැරි වුණාට අපි කරන කියන දේවල් ඒ අයට තේරෙනවා. බලන්න ඔය සමහර බල්ලෝ කරන වැඩ, පූසෝ කරන වැඩ, ගවයෝ කරන වැඩ කොච්චර ඒ අයට දැනුමක් තියෙනවද? අලියෝ කරන වැඩ සමහරු අපි කියන දේවල් කරනවා. කියන්නේ අපි කියන දේවල් ඒ අය තේරුම් ගන්නවා. එයාට අම්මා තේරුම් ගන්න පුළුවන් පැටිය ඇතෙන්නේ බයක් වුණාම දැන් මේ රිලව් බයක් වුණාම තමන්ගේ පැටිය හරියට තෝරලා ගන්නවා. පැටව ගොඩක් එකට සෙල්ලම් කර හිටියත් තමන්ගේ පැටිය අඳුරනවා. ඒ පැටියත් තමන්ගේ අම්මා අඳුරනවා. ඒ වගේම ආදරෙන් කතා කරන කෙනත් අඳුරනවා. තමන්ට හිංසා කරන කෙනත් අඳුරනවා. ඒ අයට දුක, බය, වේදනාව, පීඩාව තියෙනවා. අන්න දුක්ගති බය තිරිසන් ලෝකෙකට අද දැන් සමහර විට තුවාල වෙලා බෙහෙතක් නැතුව කුණු වෙලා කොච්චර සත්තු දුක් විඳිනවද? මම දැකලා තියෙනවා සමහරට මුවදෙන්නු පැටව බිහි කරනකොට සිංහයෝ එනවා. ඇවිදින් සමහරට පැටිය බිහි කරපු ගමන් සමහරට අම්මා පැටිය දාලා දුවනවා. මම දැක්කා මීහරකෙක් චූටි පැටියෙක් අරගෙන මී දෙනා පැටියා ඉස්සර කරගෙන අම්මා පස්සේ යනවා. සිංහයෝ 5 දෙනෙක් විතර එනවා. ඉතින් අර පැටියා තමයි අල්ලන්න හදන්නේ. එතකොට අම්මා පැන සිංහයන්ට අනිනවා. පැටියා දාලා යන අනිතරක් ඔක්කොම ගිහින් අවසානයේදී
මහා සිංහයා ඇවිදින් මීදෙනගේ පිට උඩට පනිනවා. එතකොට පැටියා ටිකක් ඉස්සරහට යනවා. අර ඔක්කොම වට වෙලා මීදෙන අල්ල ගන්නවා. පැටියා ටික දුරක් ගිහින් බලනවා අම්මා නැහැ. ඊට පස්සේ පැටියට තේරෙන්නේ නැහැ මේක. පැටියා චූටි ආපහු එනවා අම්මා ළඟට. අම්මා කෑ ගහනවා. මට හිතුණා අනේ පුතේ ඔබ එන්න එපා. මම මැරුණා කමන්නේ. ඔබ බේරිලා යන්න කියලා කියනවා වගේ. එතකොට මේ දුක්ගති බය, තිරිසන් ලෝකේ දුක, ප්‍රේත ලෝකේ දුක, සතර අපායේ තියෙන දුක, මේවා ගැන හිතනකොට තැති ගැන්මක් බයක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ අසහනය, බය, දුක තමා තුලින් එනවනම්, අනිත් අය තුලින් එනවනම්, දණ්ඩනය තුලින් එනවනම්, දුර්ගතිය තුලින් එනවනම්, මේ බයට හේතුව වෙච්ච, පාදක වෙච්ච කාරණය අන්න තේරුම් ගන්න ඕන. අපි මේවට අකමැති නම් අපි දැන් අත්තානුවාද බයට කියන්නේ තමන්ගේම හිත තමන්ට දෙස් දෙවල් තියනවට, දෝෂාරෝපණය කරනවට, දිවාරය දෙකේ තමාව අඬවනවට, වෙහෙසටපත් කරනවට කී දෙනෙක් ඉන්නවද සුව නින්දක් නැති. අරක මතක් වෙනකොට හිත දැවෙනවා. පපුව දනවා. ඒක මතක් වෙනකොට. එතකොට ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි එක්කෝ ලෝභය, නැත්තම් ද්වේෂය, නැත්තම් මෝහය. ලෝභ, ද්වේෂ, මෝහ. මේවා මිනිස්සු හොඳට තියාගෙන පොලිෂ් කරගෙන හිටියට ඇත්තට මේවා මිනිස්සු අඬවන, මිනිස්සු තමනුත් අඬවන, අනුනුත් අඬවන, මෙලවත් දුක දෙන, පරලොවත් දුක දෙන, මුළු ලෝකෙටම හානියක් ගෙන දේවල්. නැද්ද? ඇත්තට මේවා එහෙම තමයි. එතකොට ලෝභය තියෙනවා කියන්නේ ලෝභයට තනියම නෙමෙයි. එයාගේ පිරිවර ඉන්නවා. අහිරිකය, අනුත්තප්පය, උද්දච්චය, මේ වගේ අකුසල සිතිවිලි තියෙනවා. ඒකට උදව් කරනවා. ලෝභයට මෝහයට උදව් කරනවා. අහිරිකයට උදව් කරනවා. ලැජ්ජා නැති ගතිය, බය නැති ගතිය. දැන් සාමාන්‍යයෙන් දැන් මිනිස්සු නිකම් මෙහෙම හිතනකෝ. දැන් කෙනෙකුට හිතෙනවා කෙනෙක් මරන්න හිතෙනවා. මරන්න හිතිලා එයා මරන්න හිතාගෙන යනවා. මම කිසි කෙනෙකුට බය නැහැ. මම කරන එක කරනවා. අනිවාර්යෙන් මරනවා. කවුරු එපා කිව්වත් ඒ වැඩේ මම කරනවා. ඒ වෙලාවට ලැජ්ජාවකුත් නැහැ. ඒ වෙලාවට බයකුත් නැහැ. පසුබැසීමකුත් නැහැ. දැඩි අදිෂ්ඨානය. ඒ වගේම දැඩි වීරියක්. එතකොට මේ විදිහට ඒ ශක්තිය දෙන්නේ කවුද? මෝහය. ඒ වෙලාවට හිත වහනවා. මේකේ තියෙන ආදීනව පැත්ත, අත්තානුවාද බය, පරානුවාද බය, ඒ වගේම දණ්ඩ බය, දුර්ගති බය නේද? මේවා කිසි දෙයක් මනසට එන්නේ නැහැ. මෝහයෙන් ඔක්කොම වහනවා. වීරිය කරනවා. ඉතින් මහා ලෝකෝට ගිහින් හිතාගෙන ඒ වැඩේ කරනවා. කැපුවා බෙල්ල. බෙල්ල කපලා දැන් ඔන්න ඇවිදින් ගෙදරට ආවම පස්සේ දැන් අර සිතුවිලි නැහැනේ. දැන් දේශ සිතුවිල්ලත් නැහැ. අර අහිරිකනොත් අප කියන ඒවත් දැන් ඔක්කොම ඒවා එතන නැති වුණා දැන් නැති වුණා. දැන් උපදින සිතුවිලි මොනවද? මොකද්ද මං කෙරුවේ? සමහර දැන් ළඟපාත ඉන්න අය මොකද්ද මල්ලි කරපු වැඩේ? බලන්නකො කරපු අපරාධේ. හොඳක් ඕකට නම් හොඳක් වෙන්නේ. දැන් මේ අසල්වාසී ඉන්න අය සමහර ටික කියනවා. එතකොට දන්නවා දැන් මට බීරුමක් නැහැ, විසුමක් නැහැ. සමහර අය හැංගෙනවා. සමහරු වනගත වෙනවා. මම දැක්ක අම්මගේ බෙල්ල කපලා කැලේ පැනලා කොල් කියන්නේ පුතා. අම්මගේ බෙල්ල කපලා තරහට. නෑ අම්මයි නංගි දෙන්නම මරලා. කැලේ පැන්නා. ඊට පොලිස් බල්ලෝ ගෙන වරවුව පෙන්නලා ඊට කැලේට ගියා බල්ලා. කැලේදී අල්ලගත්තා. බලන්න එතකොට ඒ ස්වභාවය ඒ මොකද? තමන්ගේ හිතත් තමන්ට දොස් කියනවා කරපු වැඩේ ගැන. ඒ වගේම පරානුවාද බයක් තියෙනවා. දණ්ඩන බයක් තියෙනවා. දැන් මට බේරුමක් නැහැ, විසුමක් නැහැ. සමහරු ගම් ගෙවල් අතහැරලා යනවා. සමහරු රටින් පයින්නවා. ඒ පැන්නත් මේ අයට නිදහස නැහැ. දණ්ඩන බයෙන් මිදුණත්, පරානුවාද බයෙන් මිදුණත්
මේ අත්තානුවාද බයෙන් තමන්ගේම හිත තමන්ට දොස් කියන එකෙන් මිදෙන්න බෑ. එතකොට මෙයා මේ තැනට මෙතෙන්ට පත් කෙරුවේ කවුද? දෙවියෝද? බ්‍රහ්මයෝද? නැත්නම් වෙන කවුරුවක්ද? නෑ. මෙයා මේ තැනට ඇදලා දැම්මේ මෙයාගේ මනසේ තිබුණු අර ක්ලේශ ධර්ම, අකුසල ධර්ම. අන්නේ අකුසල ධර්ම හේතු කොටගෙනයි මේ තරම් දුර්ජන කෙනෙක්, නරක කෙනෙක්, නපුරු කෙනෙක් නේද? බේබද්දෙක්, සල්ලාලෙක් බවට පත් උනේ අර හිතේ තිබුණු නපුරු ගති නිසා. එහෙනම් අපට මේ අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුර්ගති බය ආදී මේ බය අපට ඇති කරන්නේ මේ අපේම හිතේ ඇතිවෙන මේ අකුසල සිතිවිලි නිසා. ලෝභ සිත, ද්වේෂ සිත, මෝහ සිත, අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය, කුක්කුච්චය නේද? විචිකිච්ඡාව, තීන මිද්ද ආදී මේ අකුසල චෛතසික තියෙන 14ක්. ඒවට තව උදව් කරන ඔය සබ්බචිත්ත සාධාරණ චෛතසිකය දෙනවා, ප්‍රකීර්ණක චෛතසිකය දෙනවා. ඒවත් මේවා ඒ අවස්ථානුරූපීව යෙදෙනවා. එතකොට මෙන්න මේ සිතිවිලි රාශියකින්, මනසේ ඇති වෙන සිතිවිලි රාශියකින් උපද්දවන ඵලයක් තමයි මේ බය, තැතිගැන්ම, මේ දුක, අසහනය, පීඩාව. කැමැති නැත්නම් අත්තානුවාද බයට, පරානුවාද බයට, දණ්ඩ බයට, දුර්ගති බයට මේවට කැමැති නැත්තම්, ඒ වගේම සාමයෙන්, සතුටෙන්, සමගියෙන්, සමාදානයෙන්, ඒ වගේම සැනසille සතුටෙන් ජීවත් වෙන්න අපේක්ෂා කරනවා නම් අන්නේ ඒ සතුට, සාමය, සමගිය, සමෘද්ධිය, සෞභාග්‍යය, ඒ වාසනාව උදාපත් කරලා දෙන්නේ පිට ලෝකෙන් නෙමෙයි. අසහනේ දුක ඇති කරන්නේ යම් තැනකින්ද එතනම තමයි අනිත් පැත්තේ තියෙන්නේ සතුට, සැනසීම, සෞභාග්‍ය, වාසනාව උදාපත් කරන ධර්ම. ඒ නිසා අපි කල යුත්තේ අර ධර්ම තේරුම් අරගෙන ඒ ධර්ම නැති කරන එකයි. ද්වේෂය අඩු කර ගන්නවා. රාගය, ලෝභය නේද? අපේනනේ තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති බය, පේමතෝ ජායති සෝකෝ, පේමතෝ ජායති බය, පියතෝ ජායති සෝකෝ, පියතෝ ජායති බය. ඒ වගේම තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බය. ඒ වගේම පේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බය. පියතෝ මේ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බය. මේ විදිහට ඒ ධර්ම නැති කළොත් මේ සැනසීම ලැබෙනවා. අද කවුරු හරි කෙනෙකුට කාට හරි වැරදුනා නම්, අද වැරදිලා ඉන්නවනම්, අද අසහනෙන් ඉන්නවනම් හොඳට හොයලා බලන්න. නැද්ද අපි මහත්මේ? මේ වැරදුණු හැම කෙනෙකුටම වැරදිලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ, මේ අහිරික, අනුත්තප්ප ආදී මේ අකුසල සිතිවිලි නිසා. ඒකට හේතුව තමයි කාගෙත් මේවා තියෙනවා. රහත් වෙනකල්, මාර්ගඵල නිවන් සුව ලබනකල් මේවා මනසේ තියෙනවා. හැබැයි ඒවා තිබුණට සමහර ඇත්තෝ ඒවට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්න දෙන්නේ. අනේ ඒ ක්‍රියාත්මක වෙන්න නොදී ඒවා අක්‍රිය කරන ධර්ම අපේ මනසේ තියෙනවා. ලෝභය අක්‍රිය කරන්න පුළුවන් අලෝභය. අලෝභය පුරුදු කරන්න ඕන. ද්වේෂය අක්‍රිය කරන්න පුළුවන් මෛත්‍රියෙන්. මෛත්‍රිය පුරුදු කරන්න ඕන. මෝඩකම අක්‍රිය කරන්න පුළුවන් ප්‍රඥාවෙන්. ඒස ප්‍රඥාව පුරුදු කරන්න ඕන. එතකොට ප්‍රඥාව වැඩෙන්න මෝහය දුරු වෙනවා. එතකොට මේක ලෝභය, මේක අලෝභය, මේක ද්වේෂය, මේක මෛත්‍රිය, මේ මෝඩකම, මේ ප්‍රඥාව. දැන් ලෝභය උපදින්නෙත් මේ හිතේ.
අලෝභය උපදින්නෙත් මේ හිතේ. ද්වේෂය උපදින්නෙත් මේ හිතේමයි. මෛත්‍රිය උපදින්නෙත් මේ හිතේමයි. අපි ඔක්කොට මේවා තියෙනවා. නේද? වෙලාවකට ලෝභය තියෙනවා, වෙලාවකට අලෝභය තියෙනවා. එතකොට මේක හැමතිස්සෙම තියෙන එකකුත් නෙමෙයි. කරුණු කාරණා හේතු මුල් කරගෙන වරින් වර මේක අපේ හිතට එනවා. අන්න ඒ එන අවස්ථාවේ ඒ එන කාරණය තේරුම් ගන්න අපට ශක්තිය තියෙන්න ඕන. ඒ සඳහා අපි දියුණු කළ යුතු ධර්මයක් තියෙනවා. ඒ තමයි සතිය. බුදුරජාණන්සේ පෙන්නනවා සතින් භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි හැම තැනම සිහියෙන් ඉන්න. අන්න සිහියෙන් ඉන්න කෙනාට අකුසලයේ අකුසලයක් හැටියට දැක ගන්න පුළුවන්. සිහිය හරියට දොරටු පාලයක් වගේ. මේක අකුසලයක් මේක කුසලයක් කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් අකුසල සිතවිල්ලක් අපේ හිතට පැන නැගුණොත් සිහියෙන් ඉන්නවා නම් අවදියෙන් ඉන්නවා නම් එයාට තේරුම් ගන්න පුළුවන් මේ මගේ මනසේ පැන නැගුණු ධර්මය අකුසලයක්. අකුසල මූලයක්. මේ ලෝභය මේ අකුසල මූලය. ලෝභය මනුස්සයාට දුක ඇති කරනවා. ආසාව, තණ්හාව මනුස්සයාට දුක ඇති කරනවා. මේ ජීවිතේ අපිත් අත්විඳලා ඇති. ඒ වගේම අපි දැකලත් ඇති. ලෝභය නිසා මිනිසුන්ට වෙච්ච හානි විපත්ති වද බන්ධන වලට ලක් වෙලා নানা ප්‍රකාරව අපි දැකලා තියෙනවනේ අහලා තියෙනවනේ නේද? අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එතකොට එහෙනම් මේ ලෝභය අඩු කර ගැනීම, තුනී කර ගැනීම, මේ ලෝභය දුරු කර ගැනීම ඒකාන්තයෙන් සැනසෙල්ලට හේතුවක්. එතකොට මෙන්න මේ ලෝභය ලෝභයක් කියලා දැනගන්න එක තමයි මූල කාරණේ. ඒක දැනගන්න නම් සතිය තියෙන්න ඕන. සිහිය තියෙන්න ඕන. ඒකයි කියන්නේ අවදියෙන් ඉන්න කියලා, සතිමත්ව ඉන්න කියලා. අන්න අර අවදියෙන් සතිමත්ව සිහියෙන් ඉන්න කෙනාට තමන්ගේ හිතට එන අරමුණු අවබෝධ කරගන්න පුළුවන්. ඒ එන අරමුණු ලෝභය එනවනම් ලෝභය තනියම නෙවෙයි එන්නේ එයාගේ පරිවාර පිරිවරත් එක්ක. ඒ පිරිවර මනසින් පළවා හරින්න නම් අලෝභය අපි ඇති කරගන්න ඕනේ. එතකොට අලෝභය තනියම එන්නේ නැහැ. අලෝභයත් එන්නේ එයාගේ සේනාව සන්නද්ධ කරගෙන. දැන් ලෝභය එනකොට එයාගේ සේනාව තමයි එයා සන්නද්ධ වෙන්නේ මේ එන්නේ මෝහය, ඒ වගේම අහිරිකය, අනොත්ප්පය, උද්ධච්චය ආදි මේ ධර්ම එයා පිරිවරාගෙන ඉන්නේ. ඒ නිසා මේ රාගයට, ලෝභයට, තෘෂ්ණාවට ඒක කරන්න පහසුයි. එතකොට අපට තියෙනවා නම් හොඳ ප්‍රබල සතිය, ශක්තිමත් සතිය. සතිය දුර්වල වුණොත් අර එන ක්ලේශේ දැන් සමහර අයගෙන් අහනවා ඇයි මිනිස්සුયો මේක තේරුම් නැද්ද කරනකොට හොඳ නෑ කියලා. තේරුණා. එතකොට මට හිතුණා මේකෙන් නම් මොකක් හරි එකක් වෙයිම කියලා. මේක නෝනට අහුවෙයි කියලා, මහත්තයට අහුවෙයි කියලා, අම්මා තාත්තට අහුවෙයි කියලා, සහෝදරයෝ දැනගත්තොත් නම් මට හොඳක් වෙන්නේ නැහැ කියලා මට බයකුත් හිතුණා. බයත් ඇති වුණා. වැරදි කියලා තේරුණා. එහෙමනම් මොකටද කෙරුවේ? එයා කියන්නේ ඒක ආවට පස්සේ රාගය ඇති වුණාන් පස්සේ මට මොනවා වුණාද මන් දන්නේ නැහැ. මගේ සිහි කල්පනාව නැති වුණා. හැබැයි ඇත්තට මෙයා ඒ වෙලාවේ යාගේ සිහිය දුර්වලයි. පාපයක් කියලා දැනගත්තා. හොඳ නැහැ කියලා තේරුණා. මේකෙන් මට මගේ හිතම කවදා හරි මට මේකට දොස් කියනවා කියලා තේරුණා. අත්තානුවාද බය ගැන තේරුණා. පරානුවාද මට මේක මහත්ය දැනගත්, නෝනා දැනගත්, මව්පියෝ දැනගත්තොත්, සහෝදරයෝ දරුවෝ දැනගත්තොත් මේක මහ වසල ලැජ්ජාවක් කියලා
ලැජ්ජාවක් හිතුණා. එහෙමත් හිතුණා. මට මගේ ආයේ මම ඉතුරු කරන්නේ මාව මේවා කරත් මේ ඔළුව පළයි කියලා හිතුණා. ආයෙ මට නම් මේකෙන් බේරුවන්නේ අපායෙම යනවා ආයෙ දෙකක් නේ. එහෙමත් හිතුණා. නමුත් මට බේරෙන්න බැරි වුණා. ඒ කියන්නේ සමහර මිනිස්සු දැනම ගිහි අය හෝ වේවා පැවිදි අය හෝ වේවා මහත්තයා හෝ නෝනා හෝ දරුවෝ හෝ වේවා කවුරු හෝ වේවා මේ தത്വයටපත් වෙනවනම් අද වර්තමානයේට පත් වෙලා තියෙනවනම් පත් වෙනවනම් ඔවුන් බෞද්ධයෝ නම් විශේෂයෙන් මම මෙතන එහෙම කියන්නේ මේ අය මේ තැනට ගියේ අන්න අර දුර්වල සද්ධාව නිසා දුර්වල සතිය නිසා දුර්වල මේ අලෝභය මේක අහිරිකය නිසා මේ හිරිය නිසා දුර්වල ඔත්තප්පේ නිසා මෙන්න මේ දේවල් නිසා තමයි අරතෙන්ට වැටුනේ. එහෙනම් ප්‍රබල සද්ධාාවක් ප්‍රබල සතියක් ප්‍රබල හිරියක් ප්‍රබල ඔත්තප්පයක් ඒ වගේම ප්‍රබල අලෝභයක් ප්‍රබල අදෝෂයක් ප්‍රබල අමෝහයක් ආදි වශයෙන් අර ඒ කියන කුසල චෛතසික ප්‍රබලව මෙයා දියුණු කරලා වඩලා වර්ධනය කරලා තිබුණා නම් අර එන ලෝභ ආදී සිටිවිලි නැති කරලා දාන්න පුළුවන්. අද කොච්චරයි ඉන්නවද එහෙම? තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන නේ තමන්ගේ මම මව් කෙනෙක් මම පිය කෙනෙක් මම ගුරුවරයෙක් මම රාජ්‍ය නායකයෙක් මම භික්ෂුවක් මට ගැළපෙන්නේ නැහැ කියලා තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන තමන් ගැන හිතලා ඊළඟ තමන්ගේ මව්පියෝ ගැන හිතලා තමන්ගේ පරපුර ගැන හිතලා ගුරුවරු ගැන හිතලා ආගම ගැන හිතලා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිතලා නොඑක් දේවල් ගැන හිතලා තමා ගැන හිතලා මේ අත්තානුවාද බය ගැන හිතලා මම මේක කරොත් මට කවදා හරි මානසික අසහනය විඳින්න වෙනවා. ඒ නිසා මම මේකටපත් වෙන්න හොඳ නැහැ. අරත් මේක දැනගත්තොත් මගේ මේ ඇත්තෝ මට මොනවා කියයිද? මම ගුරුවරයෙක් හැටියට මවක් හැටියට පියෙක් හැටියට මේ විදියට උගතෙක් හැටියට මේ මෝඩ වැඩේ මම කරන්න හොඳ නැහැ. මම වගේ උගතෙක් මම වගේ බුද්ධිමතෙක් මෝඩ මිනිස්සු කරන දේවල් මෝඩ මිනිස්සු කියන මෝඩ කතා මෝඩ වැඩ මම වගේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. මම වගේ උගතෙක් පිළිගත් බුද්ධිමතෙක් මම සමාජයට ආදර සම්පන්න වෙන්න කියලා අන්න අර සද්ධාව මුල් කරගෙන මගේ ශාස්ත්‍රූන් වහන්සේට මම ගෞරව කරනවා කියලා අර සද්ධාව සතිය ඒ වගේම හිරිය ඔත්තප්පය අලෝභය අදෝෂය අමෝහය తත්‍රමජ්ජතතා කායපස්සද්දි චිත්තපස්සද්දි කායලහුතා චිත්තලහුතා කායමුතාදී මේ අර 19ක් වූ කුසල චෛතසික ධර්මයන්ුත් පිරිවරාගෙන සෙසු අර විරති ආදී කුසල චෛතසික ධර්මත් පිරිවරාගෙන මේ එන ලෝභයට පහර දෙනවා. මේ එන ද්වේෂයට පහර දෙනවා. මෝහයට පහර දීලා ඒවා එලවලා කුසල ධර්මයන්ගෙන් තමන්ගේ හිත ප්‍රබෝධමත් කරගන්නවා. ඒතර ලෝභය දුර වෙලා යනවා. මේම කාලයක් පුරුදු කරනකොට භාවනා වශයෙන් මේක නැවත නැවත නිතර සතිය කියන්නේ සතිමත්ව මේවා වඩනකොට අර කුසල පාක්ෂික ධර්ම නිතර වැඩෙනකොට අකුසල පාක්ෂික ධර්ම දුර වෙලා යනවා. ඒවා දිය වෙලා යනවා. යම් දවසක මාර්ගඵල ඥාන උපදවා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම අකුසල චිත්තචෛසික ධර්ම දුරු කරලා කුසල චෛසික ධර්මයන් පෙරමුණු කරගෙන ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන මාර්ගඵල ලෞතුරු ධර්මයේ උපදවා ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක බාහිරින් කවුරුවත් දෙන දෙයක් නෙමෙයි අප තුලින්ම උපදවා ගත යුතු ධර්ම. ඒ නිසා අපේ අසහනය හෝ සහනය අපේ දුක හෝ සැප අපේ සතුට හෝ අසතුට අපේ පරිහානිය හෝ අපේ අභිවෘද්ධිය අප තුලමයි තියෙන්නේ. මෙතනමයි තියෙන්නේ. ලෝභය අලෝභය ද්වේෂය මෛත්‍රිය අදෝෂය මෝඩකම ප්‍රඥාව ඒක දෙකම ওই ටික අපි ගාව තියෙනවා. අපි මේක අවදියෙන් ඉඳලා අර ලෝභ දේශ මොහොල තියෙන ආදීනව සලකලා මේ අත්තානුවාද බය පරානුවාද බය මේ දණ්ඩන බය දුගති බය මේවා සලකලා ලෝභ දේශ වල තියෙන අසාරත්වයේ ආදීනත්වයේ සලකලා
ඒවා නිතරම උපන් තැන දුටු තැන අන්න ඒවා දුරු කරගෙන මේ අලෝභ දෝස ආදී මේ සති සමාධි ඥාන ගුණවල තියෙන වැදගත්කම සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුදුරෙක් බවට පත් උනේ මේකේ කුලය නිසාවත් පරපුර නිසාවත් එහෙම නැත්නම් ගුරුවරු නිසාවත් වෙනත් දෙයක් නෙවෙයි මනසේ ඇති වුණු ඒ ශ්‍රද්ධා සති සමාධි ඥාන ඒ කුසල චෛසික නිසා ප්‍රඥාවෙන් ලෝකේ අග්‍ර වුණා. ඒ වගේම හිරියොත්ප්ප නිසා සීලයෙන් ලෝකේ අග්‍ර වුණා. නේද? ලෝභය, ද්වේෂය ආදී දුරු කරපු නිසා සමාධිය ලෝකේ අග්‍ර වුණා. ඒක තමා තුළමයි මේ ශක්තිය තිබුණේ. එහෙම නේද? ඔව්. ඒ නිසා අද කවුරු හරි කෙනෙක් මේ තමන්ගේ ජීවිතේ ඔය තත්වයට පත් වෙලා ඉන්නවනම් මේකට හේතුව මෙන්න මේ වෙන කවුරුවත් නෙමෙයි. අපි නිතරම අනිත් අයට ඇඟිල්ල දික් කරනවා. මම මේ තැනට වැටුනේ ඔන්න ඔය මිනිස්සයා නිසා. එහෙම සමහරට කියන්න පුළුවන්. ඇත්තටම මිනිසුන්ට මේ සතුට කියන එක සමහරව හිතනවා දුප්පත්කම නිසා තමයි සතුට නැත්තේ කියලා. සමහරව හිතනවා මම තනියම නිසා සතුට නැහැ කියලා. සමහරව හිතනවා මේ පිරිස වැඩි හින්දා මට සතුට නැහැ කියලා. සමහරව හිතනවා මේ නිලතල නිසායි මට මේ ඔක්කොම දුක. සමහරව හිතනවා ඒ වගේ නිලයක් තලයක් මට නැහෙනි කියලා. නේද? බැලුවාම අගමැතිගේ ජනාධිපතිගේ ඉඳලා බැලුවාම හැමෝම මේ ප්‍රශ්නේ ඉන්නවා. අන්තිම දුගී දුප්පත් කෙනා දක්වා මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට මේක මේ ඇතිකම හෝ නැතිකම උගතා හෝ නුගතා කියන තැන නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක. ඇතත් නැතත් සැනසille ඉන්න මිනිස්සුත් ඉන්නවා. නිලතල නැතත් දැන් පුතේ දැන් අද ඔයාට තියෙන සැනසille සමහර ජනාධිපතිට නැහැ. මම නිකන් කියන්නේ උදාහරණයක් ඇටියෙ. මම නිදහසේ ඉන්නවා. මගේ රස්සාව කරුවනේ නිදහසේ ඉන්නවා. ඔළුව නිදහස්. නමුත් කී දෙනෙක් අද පෙළපාලියනවා. කී දෙනෙක් අද දොස් කියනවාද? බැරි නම් ඵලයන් කියනවා. අපිට එහෙම එකක් නැහැ. අද ගොවිතැන් කරලා කුඹුරේ ගිහින් ඔය මයියක් වපඳුරක් හදලා මොකක් හරි වැඩක් කරලා ඇවිදින්. මඩ හොදාගෙන තියෙන එකක් කාලා හොඳට පැල් කවියකුත් කියාගෙන නේද? හොඳට නිදා ගන්නවා. සහනයක් තියෙන. එතකොට මේ ඇතිකම හෝ නැතිකම නෙමෙයි මේකට බලපාන. ඒ නිසා මෙන්න මේවට බලපාන ධර්ම තමයි අපි තේරුම් ගන්න ඕන. අවබෝධ කරගන්න. සතුට නැති කරන ධර්මයක් අපේ මනසේ තියෙනවනම් අපට අසහනේ පීඩාව ඇති කරන ධර්මයක් අපේ මනසේ තියෙනවනම් අන්න ඒක තේරුම් අරගෙන ඒක නැති කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන හොඳට සිහි කල්පනාවෙන් ඉඳලා උපන් තැන දුටු තැන අන්නේ ධර්මයේ දුරු කරන්න ඕනේ. අද හෝ හෙට හෝ නේද අපේ මහත්. අද හෝ හෙට හෝ කොයියම් මොහොතක හෝ මේ භවයේ බැරි මතු භවයක හෝ දුරු කළ යුතුමයි. දුරු කළ යුතුමයි. ඒ නිසා මෙන්න මේ අත්තානුවාද බය, පරානුවාද බය, ඒ වගේම දණ්ඩ බය, ඒ වගේම දුර්ගති බය ආදී මේවා ඇති කරන හේතු අවබෝධ කරගන්න ඕන. ඒවා Tamanට බැලුවහම පේනවා. අද කවුරු හරි Taman අසහනෙන් Tamanගේ මේ ආපු ගමන ගැන හිතලා ආපස්සට හැරිලා බලලා අනේ මට වැරදුනා කියලා කවුරු හරි අද අත්තානුවාද බයෙන් පෙළෙනවා නම් අනිත් අය දන්නේ නැහැ ඒක. කවුරුවත් දන්නේ නැහැ. නමුත් එයාගේ මනස එයා පෙළෙනවා නම් එතකොට එයා බලන්න ඕනේ මම මේ තත්වයටපත් උනේ කොතනින්ද? අලෝභය නිසාද, ලෝභය නිසාද? මෛත්‍රිය නිසාද, තරහ නිසාද? මෝඩකම නිසාද, ප්‍රඥාව නිසාද? ඒ වගේම අහිරිකය නිසාද, හිරිය නිසාද? අනුත්ප්පේ නිසාද, උත්ප්පේ නිසාද? බලන්න ඕනේ. අන්න එහෙම බලලා මට මේ අසහනේ බය පීඩාව මේ අත්තානුවාද බය මගේ ජීවිතයට ඇති වුණේ මෙන්න මේ ක්ලේශ ධර්මයන් නිසා. ඒ ක්ලේශ ධර්මයන් නැවත මගේ හිතේ උපදින්න ඉඩ දෙන්නේ නැහැ. මම මෙතෙන් පටන්
ඒ කෙලෙස් එක්ක සටන් කරනවා කියලා අන්න එහෙම අදිෂ්ඨාන කරගෙන දුටු තැන ඒවා දුරු කරමින් අන්න අර බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා පුරුදු කරපු අර සෝබන චෛතසික කුසල චෛතසික අකුසල චෛතසික දුරු කරමින් කුසල චෛතසික සිතේ පුරුදු කෙරුවාම නැත්නම් තව විදිහකින් කියනවනම් සතිපට්ඨාන සම්‍යක් ප්‍රදාන 이르දිපාද ආදී ධර්ම දියුණු කරනවා. තවත් විදිහකින් කියනවනම් දන් දෙනවා, සිල් රකින්නවා, බණ අහනවා, පින් කරනවා. මේ වගේ පින්කම් කරනකොට අන්න ඒ වෙලාවට උපදින්නේ අර කුසල චෛතසික. දැන් සත්තු මරන්න ගියාම, හොරකම් කරන්න ගියාම, කාමයේ වර්ධ වෙතෙන්න ගියාම, බොරු කියන්න ගියාම, මත්පැන් බොන්න ගියාම එතකොට කුසල චෛතසික උපදින්නේ. එතකොට උපදින්නේ පුළුවන් තරම් අකුසල චෛතසික. ඒ නිසා අපි අන්න ඒවා දුරු කරලා පුළුවන් තරම් සත්පුරුෂයෝ ඇසුරු කරනවා, සද්ධර්මයේ ශ්‍රවණය කරනවා, යෝනිසෝ මනසිකාරය පුරුදු කරනවා, ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ඇවිදින් දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, පුළුවන් විදියට නිතර බුදු ගුණ වඩනවා, මෛත්‍රිය වඩනවා, අසුභය වඩනවා, මරණ සතිය වඩනවා, සතිපට්ඨාන ආදී භාවනා වඩනවා, දාන ආදී පාරමිතා ධර්ම සම්පූර්ණ කරනවා. මෙන්න මේ වගේ නිරත වෙනකොට අර තිබුණු අත්තානුවාද බයත් දුරු වෙලා, පරානුවාද බයත් දුරු වෙලා, දණ්ඩන බයත් දුරු වෙලා, දුර්ගති බයත් දුරු වෙලා තමන්ගේ හිතේ ලොකු සතුටක්, ප්‍රීතියක් ඇතුව ජීවත් වෙනවා. මම ඉස්සර හරි දුකෙන් හිටියේ. මම දැන් දුක් වෙන්නේ නැහැ. ඔයාට කියන්න අයියේ මම 3 අවුරුද්දකින් මත්පැන් ටිකක් පීලා නැහැ. දෑ අවුරුද්දකින් මම බොරුවක් කියලා නැහැ. දැනට මං ඉස්සර මං කරක් ගැහුවා මාළු ඇල්ලුවා. හැබැයි දැනට මං ඒව නවත්තලා අවුරුදු 12ක් වෙනවා. 12 අවුරුද්දකින් මම එහෙම සතෙක් මරලා නැහැ. දැන මට හරි සතුටුයි. මම මේ වගේ මිදුණා. මම මේ මිදීම දිගටම යනවා. මම බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. ඒ ලෝතුරු ධර්මයේ හොයාගෙන යනවා. ආර්ය මහා සංඝරත්නය මං හොයාගෙන යනවා. ඒ මග මං ගමන් කරනවා. මට දැන් දුකක් නැහැ. මං සතුටින් ඉන්නේ. මං දවසේ කන්න ගත්ත බත් එකෙන් අඩු වශයෙන් බත් මිටක් හරි කුරු කුඹියකට හරි දීලා මං අනුභව කරන්නේ. මට ඒක සතුටක්. ඒ වගේම මම සිල් රකිමින් මං අන්න අයද දැන් මමත් රකින්න පංචශීලයේ රකින්න ගමන් අන්න අයත් මම මේ පංචශීලයට පුරුදු කරනවා. මම සත්‍ය කතා කරමින් අන්න අයටත් සත්‍ය කතා කරන්න පුරුදු කරනවා. මම දහම් මග සැනසෙමින් අන්න අයටත් දහම් මග සැනසෙන්න උපකාර කරනවා. දැන් මට සතුටුයි. අඟුලිමාලත් රහත් වුණා. ආලෝකත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මිනී කකා හිටපු. මම මිනී කාලා නැහැ. මං ඇඟිලි කපලා නැහැ. මං ඒ තරම් අපරාධයක් කරලා නැහැ. මගෙන් උනා නම් යම් පොඩි හරි දෝෂයක්, වරදක්, ලොකු හරි පොඩි හරි මං ඒ දැන් අවබෝධ කරගෙන මං ඒවා දුරු කරලා සම්මා සම්බුදුරජාන්සේ මම සරණ ගියා. ධර්මයේ සරණ ගියා. සංඝයා සරණ ගියා. මං හැමදාම ඇඳෙන් බහින්න ඉස්සරලා මං පොළොවට පය තියන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ අරගෙන, ධර්මයේ සරණ අරගෙන, සංඝයාගේ සරණ අරගෙන. මම අද මේ මහ පොළොවේ ජීවත් වෙන්නේ ධර්මානුකූලව. මං හැමදාම පොළොවට පය තියන්නේ ඒ චේතනාවෙන්. ඒ නිසා මට සැනසෙල්ලක් තියෙනවා. මං ධර්මයට නතු වෙලා අධර්මයට පිටුපාලා මාරයට පිටුපාලා සම්මා සම්බුදුන්ට මුහුණලා මම බුදුන් සොයාගෙන යනවා. අන්න ඒ විදිහට ඇත්තට එහෙම කටයුතු කරනවා නේද? එහෙම කටයුතු කරන මේ සතුට සැනසෙල්ල අපිට ලබා ගන්න පුළුවන්. මොකද කියන්නේ පුතේ? එහෙමනම් දැන් පැයක් කිව්ව කොහොම හරි. පැය භාගය කියලා කිව්වට පැයක් ගියා. මේ ඉතින් පුතේ මෙන්න මේ විදිහට ඔයා දැන් හම්බන්තොට ඉඳලා මෙතෙන්ට ආවේ මේ බණපදයක් කාට හරි අහන්න සලස්සලා ඔවුන්ගේ සතුට සැනසෙල්ල ඔවුන්ගේ ලෞකික
ලෝකෝත්තරේ බලාපොරොත්තු වෙන සැපය සතුට සැනසීම උන්ට ලැබේවා. ඒ වෙනුවෙන් මම මහන්සි බලන්නට යනවා කියලා ඒ චේතනාවෙන් තමයි ආවේ. ඉතින් ඒ නිසා ඒ හොඳ චේතනාවක් එක් මහා පිනක්. මේ බණපදේ අහලා කවුරු හරි කෙනෙක් හිත හදාගෙන ධර්මයට අධර්මයට පිටුපාලා ධර්මයට මුහුණලා මාරයට පිටුපාලා සම්මා සම්බුදුන් හොයාගෙන අද ඉඳලා මේ ගමන පටන් ගත්තොත් උන් අමා මහ නිවනටම යනවා. මෙලොවත් සැනසීම ලබා නේද අපේ මහත්. මෙලොවත් සැනසීම ලබාගෙන පරලොවත් සැනසීම ලබාගෙන දුර්ගති බයිනුත් මිදිලා සුගති සම්පත් ලබාගෙන කෙලවර පැතූ බෝධියාන වලින් මතුමත්තේ අමා මහ නිවන් සුව ලබනවා. ඒ නිසා අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දේශනා කිරීමෙන් අපි ලබාගත් මේ උතුම් පින අපේ දයාබර හැදූ අපි කාගෙත් දයාබර හැදූ වැඩූ දයාබර මව්දෙමව්පියන්ට අපේ ගුරුතුමන් වහන්සේලාට අපේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඔය සහෝදර සහෝදරී පිරිසට අපේ ඥාති පිරිසට ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර මේ රටේ පමණක් නෙවෙයි සාගරයෙන් පිට ලෝකේ පුරා පැතිරලා ඉන්න අපේ මේවට අත දෙන හිත දෙන උදව් කරන සහයෝගය දෙන මේවා දැකලා බලලා සතුටු වෙන සැනසෙන පින් දෙන පින් ගන්න ඒ කල්යාණ මිත්‍ර අපේ ඒ සත්පුරුෂ සෑම දිනාටමත් ඒ වගේම දෙවියන් සහිත සදේවක ලෝකයාටත් අපාදක දීපාදක චතුප්පාදක සියලු සත්වයන්ටත් දෙවියන් සහිත ලෝකයාටම මේ උතුම් පිනත් වේවා. සතුරුද මිතුරුද මධ්‍යස්තෝද සමස්ත ලෝකවාසී සියලුම සත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිති පන්සිල් රකිත්වා පොහොයට සිල් රකිත්වා සමත විපස්සනා භාවනා වඩත්වා ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන මාර්ගඵල ප්‍රතිලාභයෙන් සියලු සත්වයන්ට මතුමත්තේ ලෝකෝත්තර අමා මහ නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම බුදුන්ගේ රහතුන්ගේ තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් දලදා වහන්සේ වරප්‍රමුඛ සියලු ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වරප්‍රමුඛ පොළොව තලයේ පුරා වැඩ ඉන සියලු බෝධින් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මව්දෙමව්පියන්ගේ ගුරු දෙගුරුන්ගේ දෙවියන් බ්‍රහ්මයන්ගේ ආශිර්වාදයෙන් හැමදිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා හැමදිනාටම තෙරුවන් සරණයි කියලා අපි හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.